ආදරණීය දරුවෙනි මේ බලන්න. බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වර්ෂ අවසාන ඇගයීම 2019 වර්ෂය ශ්‍රේණිය 10 විෂය ගණිතය පත්‍රය එක කාලය පැවතුණයි. විභාග අංකය ලියන්න ඕනේ මෙතන නිවැරදි බවට සාතික කරමි අත්සන. පළවෙනි පිටුවේ මෙහෙම කියනවා. මෙම ප්‍රශ්න පත්‍රය පිටු 8කින් සමන්විතය. මෙම පිටුවේ 3 වෙනි පිටුවේ නියමිත ස්ථානවල ඔබේ විභාග අංකය ලියන්න. ප්‍රශ්න සියල්ලම පිළිතුරු මෙම ප්‍රශ්න පත්‍රයේම සපයන්න. පිළිතුරත් එම පිළිතුර ලබාගත් ආකාරය දැක්වීමට. ඒ ප්‍රශ්නය යටින් තබා ඇති අතින් ඉඩ ප්‍රමාණය ප්‍රයෝජනයට ගන්න. පිළිතුරු සැමීමේ අදාළ පියවර සහ නිවැරදි ඒකක දැක්වීම වැදගත්ය අවශ්‍යයි. ඒ කොටසේ අංක 1 සිට 25 එක් එක් ප්‍රශ්නයේ ලකුණු 2 බැගින්ද. B කොටසේ එක් එක් ප්‍රශ්නයේ ලකුණු 10 බැගින්ද හිමි වේ. කටු වැඩ සඳහා හිස් කඩදාසි ලබා ගත හැකිය. හැබැයි අමුණන්න බෑ ඒවා. මේ බලන්න මෙතන දානවා. මුල් 25 ලකුණු 5 ලකුණු එකතු කරලා සංකේත අංකය කියන්නේ පළමු පරීක්ෂක දෙවෙනි පරීක්ෂා කරනවා. ඊට පස්සේ ගණිතය එකතු කිරීම හරිද කියලා තව කෙනෙක් පරීක්ෂා කරනවා. ඒ ඔක්කොම කළාට පස්සේ ප්‍රධාන පරීක්ෂකතුමා අත්සන් කරනවා. ඒ ලොකු වැඩපිළිවෙලක් මේකේ තියෙනවා. ළමයෙකුට ලේසියෙන් අසාධාරණයක් වෙන්න බෑ. අන්න බලන්න මේකේ තියෙනවා පළවෙනි කොටසේ මෙම ප්‍රශ්න සියල්ලම මේකේ උත්තර ලියන්න ඕනේ. මේ ඉඩේ 1 2 3 4 5 6 7 එයා අපි ඊට කියලා බලමු 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 එන බලන්න මෙතන ප්‍රශ්න 20යි 21 22 23 24 25යි කෙටි ප්‍රශ්න 25යි ඊළඟ එනවා අන්න B කොටසේ අංක 1 2 බලන්න 3 4 5 පිටු අංක 7 පිටු අංක 8 එනම් පිටු 8කදී අපි මේ ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන් නිම කරන්නේ. ඒතර මේ පිටු 8ම මතක තියාගෙන අපි හදන්න ඕනේ. එහෙනම් අපි යමු පළවෙනි ගාන බලන්න. අපි යමු. අපි බලමු පළවෙනි ගාන. කොයි කියන්නේ? රුපියල් 75000ක් වටිනා විදුලි උපකරණයක් මෙරටට ගෙන්වීමේදී 20%ක තීරු බද්දක් ගෙවීමට සිදුවේ. තීරු බදු මතකයිනේ. නම් බදු අය කළ පසු විදුලි උපකරණයේ වටිනාකම සොයන්න. ඔන්න අපි මෙහෙම කරමු. අපි ඉස්සෙල්ලා යමු බදු මුදල. බදු මුදල ඔන්න බලන්න 75000යි වටිනාකම. හරිද? 100ට 20යි. ඒකේ තේරුම 20 බෙදීම 100. දැන් මේක ඕන විදිහකට කරන්න පුළුවන්. 0.2 0.2කට කැපුණා. 0.2ක් දැම්මා. එතකොට දෙවරක් 75. 150යි. අන්න බදු මුදල රුපියල් 15000යි. එතකොට දැන් මේ 15000 අරකට එකතු කරන්න එපා. බදු ගෙව් පසු වටිනාකම අහන්නේ. ආන් එතකොට 75000 ගෙවන්නත් ඕනේ. ආන් මේ 15000 රජයට ගෙවන්න ඕනේ අපි තීරු බදු හැටියට. එතකොට 0.10 අන්න බදු ගෙව්වට පස්සේ වටිනාකම රුපියල් 90000. අන්න තව අපේ යාළුවෙක් කියනවා ඒක ලේසියෙන් අදන්න පුළුවන් කියලා නේ. කොහමද? එයා කියනවා මෙහෙම කරන්නලු 75000 100ට බදු ගෙව්වම 20ක් 120 වෙනවනේ. එතකොට එයා අපිට කියනවා 100ට 120 හොයන්න කියලා. බොහොම හොඳ දරුවෙක්. බිඳුවට බිඳුව කැපුණා බිඳුවට බිඳුව කැපුණා. ඒතර මෙතන බිඳු දෙකක් තියෙනවා. 12 × 5 60යි 6ක් ඉතුරුයි. 84යි 6යි 90යි. අන්න බලන්න ඒ දරුවා බොහොම හොඳ දරුවෙක්.
එයා ඒ ගාන එක සැරේම එමාදනෝ. බොහොම හොඳයි. රුපියල් 90,000යි. හරි. දැන් මේ විදියට කළොත් අපිට පුළුවන් මේකට එකයි මේකට එකයි ලකුණු දෙකක් දෙන්න. මේකෙදි ඔයගොල්ලෝ මේ ටික ලියලා තිබුණොත් එකයි මේ ටික උත්තරය ආවොත් එකයි ලකුණු කීයද? දෙකයි. ක්‍රම දෙකම හරි. මේක වැඩේ ඉක්මන් සහ පහසුයි. එවනම් අපි යමු ඊළඟ එකට. අපි බලමු දෙවෙනි ගාන. අන්න බලන්න. 5 බෙදීම p අඩු කිරීම 4යි 3 බෙදීම 4යි p. අපි දන්න කුඩා පොදු ගුණ. ඕනනම් මේකත් 4ෙන් ගුණ කරන්න පුළුවන්. 4යි p මේක 4 වරක් 5 20යි. 3යි 4යි p බෙදීම 4යි. නිකම්ම අඩු කරන්න. 17ට 4යි. හරි. ඕනනම් කුඩා පොදු ගුණාකාරය දාලා මේක හදන්නත් අපිට තිබ්බා. මෙතැන් තියෙන්නේ ඍණ. ඒ විදිහට කරා නම් 5ට p 3ට 4යි p 4යි p 4යි පිට p ඒව කීයද? 4යි පිට p කැපුණම 20 ඍණ 3 17ට 4යි p. මේක තව කෙටි විදියක්. අරකත් එක විදියක්. මේ මොන විදියට කෙරුවත් මේ පියවරට 1 1 2යි මෙහෙම කරා නම් 1 1 2යි. ඒතර ගාණක් හදන්න තියෙන්නේ දරුවනේ එක ක්‍රමයක් පමණක්ම නෙමෙයි. ලේසි විදියක් Taman දන්න විදියකට අපි ලකුණු දෙමු. අපි යමු. log a පාදයෙන් x කියන්නේ y. එනම් මෙතන සංඛ්‍යාව x පාදයයි දර්ශකය y. සංඛ්‍යාව x පාදයයි දර්ශකයට තමයි අපි මේ සංඛ්‍යාවේ ලඝු ගණකය කියලා කියන්නේ. එන එක බොහොම ලේසි. අපි ගොඩක් වෙලාවෙදී ඒක ගැන කතා කරලා දිනවා. අපි දරුවන්ට දෙනවා ලකුණු කීයක්ද? ලකුණු 2ක්. රතු පෑනෙන් දෙනවා. අපි යමු. ලේසි. බොහොම ලේසි. දෙවිදියටම කරන්න අපි දන්නවා. අපි යමු. x අගය සොයන්න. අන්න බලන්න. අපි දන්න ප්‍රමේයයක්. ත්‍රිකෝණයේ මේ බලන්න. මෙන්න මේ ත්‍රිකෝණයේ මේ පාදය දික් කරලා තියෙනවා. ඒතර බලන්න මේ හැදෙන බාහිර කෝණය මේක. සමානයි මේ දෙන්නගේ එකතුවට. එහෙනම් අපි දන්නවා මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි එකතු කළාම අපිට මෙන්න මේ කෝණයේ අගය ලැබෙනවා. හරි. එහෙනම් අපි ලියන්න ඕනේ. මොකක්ද ලියන්න ඕනේ? x ධන 2x. සමානයි 120ට. ඒ කියන්නේ 3x නේ. 120ට සමාන. එහෙනම් x හොයන්න 120 අපි 3ෙන් බෙදුවම x වලගේ 40යි අංශක. මේ හඳුනා ගැනීමට තමයි එක ලකුණක් දෙන්නේ. උත්තරයට අපි අනිත් ලකුණ දරුවන්ට දෙනවා. හරි. ජ්‍යාමිතික ප්‍රමේයක්. බොහොම ලේසි. බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට. කෙනෙක් 3x සමානයි 120 ලිව්වත් හරි. අපි යමු. වෙන් රූපයේ අඳුරු කර පෙන්වන්නලු. මොකද්ද a dash? ඉස්සල්ලාම a ගේ dash. අපි මේකට ප්‍රදේශ දාගමු. a ගේ dash කියන්නේ මේ a ට අයිති නැති ප්‍රදේශ. a සහ d. හරි. තව තියෙනවා b. කවුද b කියන්නේ? කියන්න බලන්න b වලල්ල. cd. කොට a dash ඡේදනය b කියන්නේ මේ දෙකටම අයිති ප්‍රදේශය. මොකද්ද? d. එහෙනම් අපි අඳුරු කරමු d ප්‍රදේශය. හරි.
අපි අඳුරු කරා D කියන ප්‍රදේශ. මේවා ලිව්වත් එකපාර කෙරුවත් කොහොම වුණත් අපි දෙනවා දරුවන්ට ලකුණු කීයක්ද? 2ක් දෙනවා. හරි. මේ විදිහට අකුරු දාගත්තාම වරදින්න බෑ. ඒක මගේ ක්‍රමය. අපි යමු 6ට. විසඳන්න. අපි ගාන ලියා ගන්න. x ධන 2 බෙදීම 3 5. අපි දෙපැත්තම 3කින් ගුණ කරලා දාමු. එතකොට මේකේ හරය නැති වෙනවා. මේ පැත්තත් 3න්. අන්න. මේ 3න් මේ පැත්තයි දෙකම. එහෙනම් x ධන 2 15යි. ඒක සැරේ ලිව්වත් ඒක ලකුණ දෙනවා. එහෙනම් x හොයන්න අපි 15 ඍණ 2 13යි. 13යි 2යි 15යි 3ෙන් බෙදුවම 5යි. එතකොට මෙන්න මේ පියවර ආවනම් මනෝමෙන් හෝ ගුණ කරලා 1යි මේකට 1යි කීයද? ලකුණු 2ක් අපි දෙනවා දරුවන්ට. අපි යමු. අන්න 18 බෙදලා බලන්න. දෙවරක් තුන්වරක් 3 නේ දෙවරක් 3 6යි හර 3 18යි. දෙකේ එකේ බලය. 3 දෙකේ බලය. දර්ශකත් එක්ක ලියන්න. 12යි x වර්ගය y. දෙවරක් 2 4 වරක් 3 12යි x දෙකේ බලය y. එහෙමනේ. එතකොට දෙකේ දෙකේ බලයක් තියෙනවා. 3 එකේ බලයක් තියෙනවා. x වල දෙකේ බලයක් තියෙනවා y වල එකේ බලයක් තියෙනවා. එහෙනම් කුඩාම පොදු ගුණාකාරය කියන්නේ අපි ගන්න ඕනේ දෙකේ වැඩිම බලය හරි 3 වැඩිම බලය හරි x වල වැඩිම බලය y වල නම් තියෙන්නේ එකේ බලයක්. එතකොට මෙතන 4යි මෙතන 9යි ඒක පාර ලියන්නත් පුළුවන්. 36යි x වර්ගය y. 36යි x වර්ගය. 36 18 එනුත් බෙදෙනවා 12 එනුත් ඉතිරි නැතිව බෙදෙනවා. කුඩාම කෙනා 36. එහෙනම් මේ බින්දට 1යි අවසාන උත්තරේ 1යි. කෙනෙක් මනෝමෙන් ලියලා තිබුණොත් ඒත් අපිට ඒක දෙන්න වෙනවා. මොකද ඒක මනෝමෙන් හදන්න පුළුවන් ගානක්. රූපයේ දැක්වෙන වෘතයේ කේන්ද්‍රය ඕයි දී ඇති තොරතුරු අනුව x සහ y අගයන් සොයන්න. හරි. කොහොමද මේක හදන්නේ? කියන්න බලන්න. x සහ y අගයන් සොයන්න. කොහොමද හදන්නේ කියලා හිතන්නකෝ. දැන් මේකේ පොඩි ප්‍රමේයයක් තියෙනවා. දැනගන්න ඕන. මෙන්න මේක අර්ධ වෘත්තයේ කෝණය. මේක අංශක 90යි. මේකට අපි කියන්නේ අර්ධ වෘත්තයේ කෝණය. ඍජු කෝණයක් වේ. එහෙනම් නිකම්ම x එනවා. මේක 90 නම් මේ දෙන්න 90යි. එහෙනම් x හොයන්න පුළුවන් 90 ඍණ 50. හරිචෝ. x සමානයි 40යි. හරි. y හොයන්නේ කොහොමද? මේ බලන්න මෙන්න මේ AB ඡාපයෙන් මේ වෘත්තයේ හදන කෝණය මේක. ඉතිරි කොටසේ හදනවා 40ක්. එහෙනම් එකම ඛණ්ඩයේ කෝණ සමානයි. එහෙනම් y අංශක 40. හරිෂෝ. එතකොට දරුවනේ x එව්වට එක ලකුණක් දෙනවා අපි. y එව්වට තව ලකුණක් දෙනවා අපි. හරි හොඳයි. මතක තියාගන්න එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ. මේ එකම ඛණ්ඩයේ කෝණ පොඩ්ඩක් මම මතක් කරන්නම්. වෘත්ත ඡාපයකින්. මේ ඇඟිලි දෙක මෙහෙම ගත්තම මෙන්න මේ දෙන්නගෙන් එන මේ කෝණය මෙන්න මෙතනින් එන මේ කෝණයට සමානයි. මේ එකම ඛණ්ඩයේ කෝණ. එකම ඛණ්ඩයේ කෝණ. එතකොට අපිට තියෙන්නේ හඳුනා ගන්න මේ ඇඟිලි දෙක මේම අරගෙන එතනින් මෙහාට යනවා.
අපව ඇවිල්ලා මෙතනින් පරිදියට ඔන්න ඒවට තමයි එකම කණ්ඩේ කෝණ. ඒක තමයි හඳුනගන්න ලේසිම විදිය. හඳුනගන්න ලේසිම විදිය. හරි. එකම කණ්ඩයේ කෝණ. එකම වෘත්ත කණ්ඩයේ කෝණ. අපි යමු. අධිවේගී මාර්ගයක පැයට කිලෝමීටර් 84. අන්න. කිලෝමීටර් 84ක වේගයෙන් 84ක ඒකාකාර වේගයෙන් ගමන් කරන වාහනයක් මිනිත්තු 5කදී ගමන් කරන දුරසයි. මොකද්ද මේ කියන්නේ? පැයට කිලෝමීටර්. අන්න. පැයට කියන්නේ මිනිත්තු 60කට. මිනිත්තු 60කට. යනවලු කිලෝමීටර් 84. හරිජෝ. අපි අහන්නේ මිනිත්තු 5කදී. ලේසියෙන් ගන්න පුළුවන්. වේගයම ඕනේ. මිනිත්තුවකදී වන්නේ කොහොමද? මේක 60න් බෙදනවා. හරි. ඒකකය දැම්මත් නැත. ඔන්න මිනිත්තු 5කදී යන දුර 5න් ගුණ කරනවා. 84 බෙදීම 60 වරක් 5. මම ඒකකය පස්සේ දාන්නම්. මෙතන 12යි. එතකොට 87ට 12 වරක් කීයද? 7යි කිලෝමීටර්. 7යි කිලෝමීටර්. ආයිත් බලන්න. පැයකට 84යි කිලෝමීටර්. පැය කියන්නේ මිනිත්තු 60යි. 60කට 84යි. එකකට බලන්න 60න් බෙදුවා. 5කට බලන්න 5න් ගුණ කරා. 5 වරක් 12ට 5 වරක් 60ට 12යි. 12 වරක් 7යි. ඒතර මේ එකක් හෙව්වා ඒකීය ක්‍රමය. එකකටවත් ඔයා ගත්තා නම් 1යි අවසාන පිළිතුරට 1යි. එතකොට 1 කීයද? 2යි. මේකට 1යි මේකට 1යි 2යි. හරි ෂෝ. හරි ෂෝ. මිනිත්තු 5කදී යන දුර. පැයකට මිනිත්තු කීයද? 60යි. 60කට මෙච්චර නම් 5කට වත්. අපි යමු. දී ඇති රූපයේ BAC කෝණය. BAC කෝණය මෙන්න මේක. සමානයි BDC කෝණයට. හරි. මේ කෝණ දෙක සමයි කියලා දීලා තියෙනවා. බාවහඳ. හරි. ABC ත්‍රිකෝණයා BDC ත්‍රිකෝණය කෝකෝපා යටතේ අංග සමවීමට කෝකෝපායට සමාන විය යුතු කෝණ යුගලයක් ලියන්න. එතකොට මෙන්න මේක පොදුයි. මේ පාදය පොදුයි. මේ කෝණය. මේ ක්‍රම දෙකක් තියෙනවා. ඕනනම් ඔයගලන්ට මේ කෝණය ගන්න පුළුවන්. ඒ මුළු එක සමාන කරන්න පුළුවන් මේකට. හරිනේ එතකොට. කෝණ දෙකයි පාදයයි කෝණ දෙකයි අනුරූප පාදයයි. එහෙනම් Tamanට සිද්ධ වෙනවා. මෙන්න මේ කෝණය මුළු එක මේ මුළු එකට සමාන. එහෙම තමයි පුංචි එකනා පුංචි එකට ගන්නත් පුළුවන්. ක්‍රම දෙකක් තියෙනවා. අපි ඉස්සෙල්ලා මේක ලියමු. මොකද්ද? ABC කෝණය. ABC කෝණය සමානයි DCB කෝණය. හෝ තව කෙනෙක් කියනවා. මෙන්න මේ චූටි එකේනම් ACB කෝණය සමාන වෙන්න පුළුවන්. මෙන්න මේ ACB. CBD කෝණයට. CBD කෝණයට. හරි. මේ උත්තර දෙකම හරි. ඒකට අපි ඕනම එකක් තිබුණොත් දරුවන්ට දෙනවා ලකුණු දෙකක්. මේක හරිද බලන්න. ABC DCB DCB නැත්නම් ACB මේ පුංචි එකේන. මෙන්න මෙයා ACB කාටද?
CBD මෙන්න මේ පුංචි එක. එහෙම ගත්තත් පුළුවන්. ඕන විදිහකට හරි දාන්න පුළුවන්. එතකොට අපි ලකුණු දරුවන්ට කීයක් දෙනවද? 2ක් දෙනවා. හරි. අපි යමු ඊළඟ එකට 11. පතුලේ අරය 14 සෙන්ටිමීටර් වන සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. එහෙනම් සූත්‍රය දීලා තියෙනවා. 2πr(h) කියන්නේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. පතුලේ අරය 14යි. පය 7න් 22යි. අරය 14යි. උස දන්නේ නැහැ. 704යි. අන්න බබු. හරි. දැන් එච්ච ඔන්න මෙතන සුළු කරන්නත් පුළුවන් නැත්නම් අවසානට යන්නත් පුළුවන්. 704 මෙහෙම දාන්න. 7 උඩට දාන්න. හරිද? බෙදන්නාගෙන් ගුණ කරා ගුණ කරන්නේ වයින් බෙදුවා. හරිනේ? 2 22 14. එතකොට 7 ඒවා 2යි. 11 වරක් 6 66යි. 4යි. 11 වරක් 2යි. 2 4 8. එතකොට 8න් සුළු කරාම 64 8යි. මං කපා හැරියේ නෑ. 2 වරක් 2 4යි. 4 වරක් 2 8යි. 64ට 8 ඒවා 8යි සෙන්ටිමීටර්. එතකොට මේ සම්බන්ධය හරියට ලිව්වට එක ලකුණක් දීලා උත්තරයට අපි අනිත් ලකුණ දෙනවා. පරිස්සමෙන් ඒක සුළු කරගන්න ඕනේ. නැත්නම් ලකුණ නැති වෙනවා. 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 8 64යි. එමයි සුළු කරේ. හරිද? හරි. යමු. අන්න විසඳන්න. මතකද මේක? අපි කිව්වා ගුණිතයක්. ඒ වුණා අපි ලියනවා කිව්වා x සමානයි බිඳුව. හෝ වචනේ. x ඍණ 3 බිඳුවයි. එන එක උත්තරයක් x සමානයි බිඳුව හෝ මේ ඍණ 3 යහට ගත්තොත් ධන 3. මේ උත්තර දෙකම આવොත් තමයි අපි දරුවන්ට ලකුණු දෙකම ප්‍රදානය කරන්නේ. හරි. අපි ඔය හෝ ගැන ලස්සනට තර්ක කරලා උගන්වලා තිනවා පාඩම උගන්වද්දී වර්ගජ සමීකරණ. අපි යමු 13 බලන්න. අන්න ටිකක් ලොකු ප්‍රශ්නයක්. PQRS සමාන්තර ආශ්‍රයේ PR පාදය U තෙක්ද? හරි. SR පාදය T තෙක්ද දික් කර ඇත. TRU මෙයා අංශක 50යි. මේ තියෙන්නේ 50යි. PRQ අංශක 60යි. SRP හොයන්න. SRP හොයන්න. මෙන්න මේක අහනවා. නිකම්ම පේනවා නේද? SPQ. හරි. ඉස්සෙල්ලා SRP කියන්නේ. මේ බලන්න හොඳට බලන්න. මෙන්න මේ රේඛාව මේ. මෙන්න මේ රේඛාව. ආන්න ඡේදනය වෙලා තියෙනවා එකිනෙක. දැන් බලන්න. මේ සරල රේඛාවෙන් ඡේදනය වුණාම සෑදෙන මෙන්න මේවට කියනවා ප්‍රතිමුඛ කෝණ. මෙයා 50 නම් මෙයත් 50යි. එහෙනම් මොකක්ද අහන්නේ? SRP. SRP. අංශ කීයද? 50යි. අපි ඒකට කියන්න පුළුවන් ඕනනම් ප්‍රතිමුඛ කෝණ කියලා ලියමු. කෝණ. හරි චෝ. SPQ කෝ බලන්න. SPQ කියන්නේ මෙන්න මේ මුළු කෝණයම.
ඒ කොහොමද වෙන්නේ? ඕනනම් ක්‍රම දෙකකට එන්න පුළුවන්. ඕනනම් මෙයා 50 නම් මෙයා 50යි. ඉසෙල් අකුර ඒකාන්තර කෝණ, මෙයා 60 නම් මෙයා 60යි ඒකාන්තර කෝණ. මේ දෙන්න එකතු කරාම 110යි. එහෙම නැත්නම් මේක 110 නම් මේ මුළු එක සමාන්තර ආශ්‍රය සම්මුඛ කෝණ සමානයි නිසා 110යි. හරි. ඔන්න එක ලියන්න පුළුවන් සමාන්තර ආශ්‍රයේ සම්මුඛ කෝණය. ඒක තමයි ලේසිම ක්‍රමය. එහෙම ලියන්න අවශ්‍යයක් නැහැ. මම දැම්මනම් රූපේ මෙතන හරි. සම්මුඛ කෝණ. හරි. පළවෙනියට එක ලකුණයි. අනිත් එකේ උවට එක ලකුණයි. එතකොට ලකුණු කීයද? ලකුණු 2යි. හරි. ඒකාන්තර කෝණ වලින්ම ගොඩ වෙන්න පුළුවන් ප්‍රතිමුඛ කෝණ සහ ඒකාන්තර. අපි යමු 14ට. අන්‍යෝන්‍ය බහිෂ්කාර සිද්ධි. ඒ මොනවද? එක සැරේ විය නොහැකි සිද්ධි. දැන් අපිට ක්‍රිකට් තරගයක් තියෙනවා. අපේ ඉස්කෝලේ ක්‍රිකට් තරගය. ඊළඟ මැච් එක. දිනන්න පුළුවන්. පරදින්න පුළුවන්. එහෙම නැත්නම් ජය පෙරදුමක් නැති ඩ්‍රෝ වෙන්න පුළුවන්. ඒතකොට දිනන ගමන්ම අපේ කණ්ඩායමට පුළුවන් ද පරදින්න? බෑනේ. දිනන ගමන්ම පුළුවන් ද ජය පෙරදුමක් නැති වෙන්න බෑ. ඒතකොට උතන සිද්ධි තුනක් තියෙනවා. ඒ සිද්ධි තුනම අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි. එකවර සිද්ධ වෙන්න බෑ. එකවර සිද්ධ වෙන්න බෑ නම් මේ px සහ y ඡේදනය අනිවාර්යෙන්ම බිඳුවයි. අන්න ඒක මතක තියෙනවා. බහිෂ්කාර සිද්ධි සඳහා ඡේදනය බිඳුවයි. එහෙනම් p x මේලය y හොයන්නේ. එහෙනම් ඒක සමානයි කාටද? කෙලින්ම px ධන py. මේ ඡේදනය බිඳුවයි. ඒක නොලීවත් කමක් නැහැ. මම මෙතන බිඳුව දාපු හින්දායි ලිව්වේ. px කියන්නේ කීයද? 4න් 1යි. py කියන්නේ කීයද? 3න් 1යි. අතන බිඳුවයි එක ලියලා වැඩක් නැහැ. ඔන්න අපි ලිව්වා බිඳුව. එහෙනම් මෙතන පොදු හරය 12යි. 4ේවා 3යි. 3ේවා 4යි. අවසාන උත්තරේ 12න් 7යි. එහෙනම් මේ හඳුනාගත්තට 1යි. උත්තරේට 1යි. 1යි ලකුණු කීයද? 2යි. හරි. අපි යමු. රූපයේ දැක්වෙන ප්‍රිස්මයේ හරස්කඩ වර්ගඵලය 10යිලු. ඒ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය 10යි. ඒතර ඒක මෙහෙම දිගට වෙනවා 10ක් දිගට. මේ 6න් අපිට වැඩක් නැහැ. එහෙනම් අපෙන් ආන්නේ පරිමාව. හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම දිග CI වර්ග සෙන්ටිමීටර්. 6න් අපිට වැඩක් වෙන්නේ. 6න් වැඩක් වෙන්නේ. එහෙනම් අපි මේක අඳුනගත්තට ලකුණු 2යි. බොහොම ලේසි. යම්. ඒකාකාරව තියෙනවා දිග අතට. 3යි y සමානයි 6යි x ධන 2. අපි හැම පදයක්ම 3න් බෙදලා බලමු. මේක 3න් බෙදමු. මේකත් 3න් බෙදමු. මේකත් 3න් බෙදමු. මෙතන y 2යි x ධන. එතකොට අනුක්‍රමණය අන්තකණ්ඩය ලියන්නේ. අන්තක. අපිට මතකයි y සමානයි mx ධන c. මේක තමයි මෙහා තමයි අනුක්‍රමණය. අනුක්‍රමණය m. මෙහා තමයි අන්තකණ්ඩය. අන්තක් කණ්ඩය මම කඩලා ලිව්වා. අන්න. එහෙනම් අනුක්‍රමණය m 2යි. අන්තකණ්ඩය c 3න් 2යි.
එතකොට ඒක අඳුනාගත්තට හරියට ලිව්වට අපි දෙකම හරි නම් ලකුණු දෙකක් දෙනවා. හැබැයි මතක තියාගන්න හැම පදයක්ම තුනෙන් බෙදන්න ඕනේ. y සමානයි mx ධන c හැඩය මතකයේ රැඳෙන්න ඕනේ. රූපයේ QRP මෙන්න මේ කෝණය 105යි. SPT 25යි. STP 50යි. x වලාගේ ආන අයෝ බලන්නකෝ මෙන්න මේ රූපයේ මේ ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණයේ මේ පාදය දික් කරාම හැදෙන මේ කෝණය දෙන්නගේ එකතුවට සමානයි. එතකොට x කියන්නේ 50 ධන 25. හරි. 75යි. හරි. ඊළඟ බලන්න. දැන් මේක 105 නම් මේක 75යි. ඇයි සරල කෝණය? මේකත් 75යි. එහෙනම් මේ පාද දෙක දිගින් සමානයි. හරි. එහෙනම් SP 8යිලු. ආන්නේ RP 8යි. RP 8යි. RP 8යි සෙන්ටි. ඇයි මේ කෝණ දෙක සමාන නම් මේ ත්‍රිකෝණයේ මේ ඇතුලේ තියෙන ත්‍රිකෝණයේ මේ කෝණ දෙක සමාන නම් මොකද වෙන්නේ? මේ කෝණ දෙක සමාන නම් මේ පාද දෙකත් සම වෙනවා. හරි. එහෙනම් මේ එකකට එක බැගින් දරුවනේ x වට 1යි දිග වට 1යි කීයද? 2යි. හරි. ඒ කෝණ දෙකේ අගය ගන්න ඕනේ 75 යි. අපි යමු 18ට. අන්න මූල 44. හරි හොඳයි. දැන් මේකේ පූර්ණ වර්ගය මේ පැත්තේ තියෙන්නේ 36. කෙටි ක්‍රමය. මේ පැත්තේ 49. මේකේ වර්ගමූලය 6යි. මේකේ වර්ගමූලය 7යි. දැන් මෙතන වෙනස 5යි, මෙතන 8යි, මේ පැත්තට නේද ළඟ. ඔව්. එහෙනම් මේක ගන්න විදිය මෙහෙම. 6යි දශම. මේ වෙනස කීයද? 49න් 13යි. මේ වෙනස 8යි. හරි. 8 13න් බෙදන්න. බිංදුවයි. 6යි. 6 වරක් 3 18යි 78යි. ගොඩාක් නිවැරදිව ආවා. එහෙනම් 6යි දශම කීයද? 6යි. හැබැයි අපිට සැකයක් තියෙනවා නම් අපි මේ 66 66 අපි ගුණ කරලා බලන්න ඕනේ. ඔන්න බලන්න. 66 6 රකයි 36යි 3ක් ඉදිරියයි 39යි. 3යි 9යි 6යි. 6යි 15යි 13න් 3යි 43යි දශම 5යි 6ක් එන්නේ 6යි දශම 6ට. අපි 67 නුත් ගුණ කරලා බලමු. 4 කත 49යි 4යි 46යි 42යි 4යි 40යි 44යි දශම 8යි 9. මේක දශම 8යි 9ක් වැඩි. මේක දශම 4යි 4 තමයි මදි. ඒ නිසා පළමු සන්නිකර්ෂණය සඳහා නිවැරදි උත්තරේ තමයි මේ. කට කෙටි ක්‍රමයෙන් අපි එක සැරේම අල්ලගත්තා. ඒ පැත්තට නැඹුරු වෙලා තියෙනවා. 5කට වඩා වැඩි. 6.6 ගුණ කරලා බැලුවා මේක ආවා. මෙතන වෙනස 44යි බොහොම ළඟයි. මෙතන වෙනස 89යි බොහොම දුරයි. 4 කත 49 4යි 46යි 42යි 4යි 6යි 8යි ගුණ කරලා බලන්න හරිද කියලා. හරි. එහෙමනම් මේ හරි උත්තරේ ආවට අපි දරුවන්ට
ලකුණු දෙකක් දෙනවා. ලකුණු දෙකක් දෙනවා. හරි. ඇත්තටම අර කරේ මොකද්ද කියලා තේරුණා නේද? 6.6 ගුණ කිරීම 6.6 43.5 ඒක ආවේ 6.7 6. මොකක්ද ආවේ 44.8. මේක දුර බව දැක්කා. මේ වැඩේ තමයි අපි එතන කළේ. මේක ඕනේ එතකොට. තීරුම් කරන්න ඕන නිසා නැත්නම් ඒ ලියන්න කිසිම අවශ්‍යතාවයක් නැත දරුවනේ. හරි මේ මේක ලස්සනට වෙනවා. අපි යමු. අන්න සාධක සොයන්න. මෙතන පද 3යි. ජෝඩු දාන්න පද 4ක් ඕනේ. අපි කිව්වා මෙයයි ගුණ කරන්න. ධන 8යි x වර්ගය. මේ ලකුණ දිහා බලන්න. ධන આવොත් එකතුව ගන්න. එක් වරක් 8 8යි 1යි 8යි. දෙවරක් අතර 8යි යන්න. 2යි 4යි 6යි එකතුව 6යි. හරි ෂෝක්. මෙයයි ගුණ කරොත් ධන 8යි x වර්ගය එකතු කළොත් මේක එනවා. අන්න කෙටි ක්‍රමය මතකයිනේ ඔය අපි. මේ දෙන්නට x පොදුයි. එතන මොනවද ඉතුරු? x ඉතුරුයි ඍණ 2 ඉතුරුයි. කවුද පොදු? ඍණ 4. එතකොට x 8 එන්න ඍණ 2. නැවත x ඍණ 2 පොදුයි. x ඍණ 4. එතකොට මේ බිඳ ගත්තට 1යි. හරියට බිඳලවත් තිබුණොත් 1යි උත්තර දෙකම හරිනම් 1යි. එතකොට බාබෝ 1යි කීයද? 2යි. හරි ලස්සනයි. මෙතන ඍණ 6 ලස්සනට එනවා. ගුණිතයෙන් 8 එනවා. අපි යමු 20 වෙනි ගානට. ඕ කේන්ද්‍රය වෘත්තයේ ACO 40යි. මේ තියෙන්නේ. ACO 40යි. ACO 40යි. අන්න මේක 40යි මේ. අපි දන්නවා මේ අරයට සමානයි. එනම් ත්‍රිකෝණයේ මේ පාද දෙක සමාන නිසා මේකත් 40යි. අන්න මේ කෝණය 40යි මේකත් 40යි. එහෙනම් මේ ත්‍රිකෝණයේ බාහිර කෝණය කියන ප්‍රමේයෙන් ගන්නත් පුළුවන්. මේ පාදය දික් කෙරුවම හැදෙන බාහිර කෝණය. එහෙනම් BOC. අංශක 80යි 40යි 40යි 80යි. තව ක්‍රමයක් තියෙනවා. වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය ආපාදිත කෝණය ඉතිරි කොටසේ ආපාදිත කෝණය මෙන් දෙගුණයයි. එකෙන් ගන්නත් තිබුණා. කොහොම කරත් අපි ලකුණු දෙකක් දෙනවා දරුවනේ ඒ ගානට. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. 21 බලමු. සත්ව ගොවිපලක ගවයින් 20 දෙනෙකුට දින 12කට ආහාර ගබඩා කර ඇත. ඒ කියන්නේ ගව දින මිනිස් දින වගේ ගව දින. මේ දෙන ගුණ කළාම 240යි. හරියෝ. ගව දින 240ට කෑම තියෙනවා. එම ගොවිපලෙන් ගවයන් 4ක් වෙනත් ගොවිපලකට යොමු කළේ නම් කියන්නේ 16යි. ඉතිරි ගවයන්ට එම ආහාර දින කීයකට සෑහේ 16න් බෙදන්න එපා. 24ට 1යි 80ට 5යි. එහෙනම් ගවේ අඩු වෙච්ච නිසා දින ගාන වැඩි වුණා. එහෙනම් මේ 240 ලබා ගත්තට දරුවන්ට 1 ලකුණයි අවසාන පිළිතුරට 1යි ලකුණු 2යි. අර මතක තියාගන්න මේ දෙන්නේ ගුණිතය හැමතිස්සෙම නියතාගයක් එනවා. මේ දෙන්න ගුණ කරොත් මේ 240 එනවා. අපි යමු. අන්න 8 ඍණ 3යි x 29. අපි දෙපැත්තෙන්ම 8ක් අඩු කරනවා. අසමානතාවයට හානියක් වෙන්නේ නැහැ.
අටට අට කැපෙනවා ඍණ 3යි x 21යි. දැන් රජෝ කියන්නකෝ. දෙපැත්තම ඍණ 3ෙන් බෙදන්න ඕනේ. ඒකට දෙපැත්තම ඍණ 3ෙන් බෙදනකොටම ලකුණ මාරු වෙනවා. මේකට මේ කැපිලා x කුඩායි ඍණ 7. එච්චරයි විසඳන්න තියෙන්නේ එච්චරයි. එතකොට මේ 8 නැති කරාට එක පියවරකට එක ලකුණයි. අවසාන පිළිතුරට එකයි ලකුණු 2යි. බොහොම ලේසි. අපි යමු. රූපයේ දී ඇති දත්ත අනුව EF දිග සොයන්න. මේ බලන්න. මේක සමාන්තර ආශ්‍රයක් ABCD. සම්මුඛ පාද යුගල් සමාන්තරයි. එහෙනම් මෙයාගේ දිග 6යි නම් මෙයත් 6යි. හරිචෝ. දැන් බලන්න මෙයාට සමාන්තරයි. මෙයාට සමාන්තරයි. එහෙනම් මේකත් සමාන්තර ආශ්‍රයක් සම්මුඛ පාද යුගල් සමාන වේ. එහෙනම් පළවෙනිය EF. බොහොම ලේසියෙන් 6 සෙන්ටිමීටර් එක ලකුණක්. දෙවෙනිය ACD කෝණය. මේක 110 නම් බබෝ. මේක 110යි. ඇයි? සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ යුගල් සමානයි. දැන් බලන්න මේ ත්‍රිකෝණය දිහා. 110යි 30යි නම් මෙන්න මේ කෝණය ACD තමයි අහන්නේ. මෙන්න මේ ACD තමයි අහන්නේ. කොහොමද අපි ACD හොයන්නේ? ACD සමානයි. අපි 180න් අඩු කරන්න ඕනේ. මෙන්න මේ දෙන්නගේ එකතුව. 110කොයි 30කොයි එකතු කරලා අඩු කරන්න ඕනේ. එතකොට 180න් 140ක් අඩු කරාම අංශක 40යි කවුද? ACD. මේක 6යි. එහෙනම් අපි දෙනවා දරුවන්ට. මේකට එක ලකුණයි. මේකට එක ලකුණයි. ලකුණු 2යි. හරි. හොඳයි නේද? 24 බලමු. මොකද කියන්නේ? අන්න රූපයේ දැක්වෙන වෘත්ත ඛණ්ඩයේ පරිමිතිය මේ මුළු පරිමිතිය 39යි සෙන්ටිමීටර් වන අතර එහි ඡාප කොටසේ දිග 11යිලු. මේක 11යිලු මේ කෑල්ල. මේක 11යි. පරිමිතිය 39. වෘත්තයේ අරය. නාර ධන ආර්නේ. ආර් ධන ආර් 2යි ආර් ධන 11. 39යි. 39න් 11 ගියාම 28යි. ආර් හොයන්න 28 මේක වෘත්ත ඡාප සූත්‍ර මුකුත් ඕනේ. ආර් වලාගේ 14යි. බොහොම ලේසි. බොහොම ලේසි. පරිමිතිය කියන්නේ මේ දෙන්නගේ මේකේ එකතුව. 39. එහෙනම් ඒක හඳුනා ගත්තට අපි සුදුරු කරලා ගත්තට දරුවන්ට දෙනවා අපි ලකුණු 2ක්. හොඳයි නේද බබෝ? හොඳයි. අපි යමු 25ට. අවසාන කොටසේ පළවෙනි කොටසේ අන්තිම ගාන 25. ABC යන ස්ථානවල මල් පැල 3ක් සිටුවා ඇත. ABC. එම පැල තුනට සමතුලින් පීටි ලක්ෂයක තවත් මල් පැලයක් සිටුවීමට අවශ්‍ය නම් මේ තුන් දෙනාටම සමතුලින් තවත් මල් පැලයක් සිටුවීමට අවශ්‍ය නම් එම පීටුවම සොයා ගැනීමට කරන ලද අසම්පූර්ණ නිර්මාණයක දල සටහනක් මෙහි දැක්වේ. ඉතිරි කොට සම්පූර්ණ අදාළ ස්ථානය ලකුණු කරන්න. මේ බීටයි සීටයි සමතුලින් වූ පතය තමයි මේ ලම්බ සමච්ඡේදකය. එහෙනම් ඒටයි සීටයි සමතුලින් වූ පතය අපි බලමු ළමයි ඒටයි සීටයි. මෙන්න මේ දෙන්නට සමතුලින් වූ පතය. හරි. එහෙනම් අපි ගන්න ඕනේ අපේ මොකද්ද? කවකටු අරගෙනම පෙන්නමු. එතකොට හොඳටම හොඳයි. ඔන්න. අපි කවකටුව ගෙනිච්චා ඒ වල තිබ්බා. අපි මේක ඇද්දා. හරිද? අපි ඡාපයක් අඳිනවා බලන්න. ඡාපයයි. මේ පැත්තේ ඡාපයයි.
අපි සීවල තියලා කව කටුව. මේ චාපය ඡේදනය කරා අර පැත්තත් ඡේදනය කරා. කියන්නේ ලම්බ සමජ්ජේදකය තමයි අපි එන්නේ. අන්න අපි ගත්ත රූල අන්න ලම්බ සමජ්ජේදකය හරි. එහි ඉතිරි කොට සම්පූර්ණ කර අදාළ ස්ථානය ලකුණු කරන්න. මොකද දීලා නැහැ මෙන්න මේ දෙන්නට සමදුරින් වූ පතය මේක. මේ දෙන්නට මේක එනම් මෙන්න මේක තමයි ලක්ෂය. මේක තමයි ලක්ෂය. මේක තමයි අපි දැම්මු P කියලා. මේක තමයි ලක්ෂය. તો ලම්බ සමජ්ජයට ඇඳලා තියෙනවට එක ලකුණයි. P ලකුණු කරලා තියෙනවට එක ලකුණයි. එතකොට මේ දෙකම තියෙනවා නම් දරුවනේ අපි දෙනවා ලකුණු දෙකක්. අන්න අපි පළවෙනි පත්‍රයේ බලන්න. කෙටි ප්‍රශ්න 20 පාඩම පිළිතුරු ලියලා මෙතනින් ඉවර කරලා අපි යමු ඊළඟ කොටස බලන්න. ලකුණු 10ව 5ක් අපිට ගන්න පුළුවන්. අපි යමු. එහෙනම් අපි බලමු දරුවනේ B කොටසේ ප්‍රශ්න 5ක් දෙනවා. ඒකට ලකුණු 10යි. මේ බලන්න. පළවෙනි ගාන අධ්‍යාපන චාරිකාවක් සඳහා පන්තියක ළමුන්ගෙන් එකතු කරන ලද මුළු මුදලින් 8න් 5ක් බස් රථය සඳහාද වෙන වැදගත්. ඉතිරි මුදලින් 3න් 2ක් ආහාර සඳහාද වැය කරන ලදී. බස් රථය සඳහා වැය කළ පසු ඉතිරි වූ මුදලේ කොටස කොපමණද? 8න් 5ක් බස් රථයට දෙනවා. එහෙනම් අපි හැපතට යමු. බස් රථය සඳහා වැය කළ පසු ඉතිරි මුදලේ කොටස අහනවා. ලියන්න ඕනෙත් නැහැ. 8න් 5ක් බස් රථයට ගියේ. එකෙන් අඩු කරනවා. එක කියන්නේ 8න් 8යි. එතකොට 8න් 5ක් අඩු කරාම 8න් 3යි. ඒ කියන්නේ මුළු මුදලින්. අන්න එක තමයි තේරුම් ගන්න. මුළු මුදලින් 8න් 3ක් තමයි ඉතුරු. හරි. ආහාර සඳහා වැය කළ කොටස එකතු කරන ලද මුළු මුදලින් කවර භාගයක්ද? ඉතිරි මුදලින් 3න් 2ක් ආහාර සඳහා. එහෙනම් ආහාර සඳහා වැය කළ කොටස කියන්න. ඉතිරි මුදල 8න් 3යි. එතකොට 3න් 2යි. එතකොට බලන්න 3ට 3ම 1යි. මෙතන 1යි මෙතන 4යි. එතකොට 4න් 1යි මුළු මුදලින්. අන්න තේරුම් ගත්තා මුළු මුදලින්. මෙතන මුළු මුදලින් 8න් 3යි මෙතන මුළු මුදලින් කීයද? 4න් 1යි මුළු මුදලින්. ලකුණු 2යි ලකුණු 2යි 2යි කීයද? 4ක් දුන්න. 8න් 3යි 4න් 1යි. හරි. වැය කළ වැය කළ කොටස බලමු. 8න් 3යි 4න් 1යි. 8න් 5යි 4න් 1යි. 8න් 5යි 4න් 1යි. මෙතන 8න් 5යි. මෙතන 8න් 5යි. 8න් 5යි නේ. 8න් 5යි 4න් 1යි. හරි. 4න් 1යි. 8 දැම්මොත් 5යි 4 වරක් 2යි. 8න් 7යි.
මුළු මුදලින් දැන් 8න් 7ක් දීලා. හරි. ඔන්න අහගන්න. ඉහත වැය කිරීම පසු ඉතුරු මුදල් නැරඹුම් ස්ථානවල ප්‍රවේශ පත්‍ර මිලදී සඳහා වැය කරන්නේ නම් ඒ සඳහා වැයම කවර භාගයක්ද? එතකොට ප්‍රවේශ පත්‍ර වලට කියලා දාමු. 1න් 8න් 7යි. කියන්නේ 8න් 8න් 7යි. කියන්නේ 8න් 1යි. 8න් 1යි මුළු මුදලින් 8න් 1යි. හරි. එක පැහැදිලි නැත්නම් අපි ඒක ආයෙම ලස්සනට හදමු. ඔන්න බලන්න. 1 ඍණ 8න් 7 කියන්නේ 8න් 8 8න් 7 8න් 1යි මුළු මුදලින්. දැන් හොඳයිනේ. දැන් පැහැදිලිව පේනවා. හරි. දැන් ගන්න. ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සඳහා වැය කළ මුදල. ඒ කියන්නේ මේ 8න් 1 රුපියල් 2000යිලු. 2000ක් වූ අතර චාරිකාව සඳහා සහභාගී වූ මුළු ළමයි ගන්න 40කි. චාරිකාව සඳහා එක ළමයකින් අය කළ මුදල. මේ පැත්ත බලන්න. 8න් 1 2000 නම් ඉස්සලා මුළු මුදල හොයන්න. එක කොටසක් 2000යි. එහෙනම් කොටස් 8ම රුපියල් 16000යි. ඒ කියන්නේ එකතු කර මුළු මුදල රුපියල් 16000යි. හරි. ළමයි 40 දෙනෙක්ගෙන්. එහෙනම් එක ළමයෙකුගෙන් මුදල් එකතු කළ මුදල 16000 40න් බෙදන්න. රුපියල් 400 ගාන එකතු කරලා තින්නේ. හරි ලේසි. එන බලන්න. මෙන්න මේ කොටස ඇදුවට ලකුණු 1යි 2යි 1යි 3යි. හරි. මේකේ 16000 එව්වට එතන වැදගත් එක 2යි අවසාන පිළිතුරට 1යි අන්න 1යි ලකුණු 3යි. අන්න අපේ පළවෙනි ගාන. අපි යමු. සංගීත ප්‍රසංගයක් සඳහා තෝරාගෙන තිබූ ඍජුකෝණාශ්‍ර බිම් කොටසක දිග පළලමෙන් දෙගුණයකි. එන මේකේ දෙගුණේ දාගෙන බිම්. පස්සේ ආයිත් දන්නේ. බිම් කොටසේ පල්ල පැත්තට මායිම තිබූ කොටසින් පිටතට අර්ධ වෘත්තාකාර වේදිකාවක් සකස් කර තිබූ ආකාරය රූපේ දැක්. අර වේදිකාව. බිම් කොටසේ පල්ල 28ක් නම් අර්ධ වෘත්තාකාර වේදිකාවේ අරය කීයද? මේක 28ක් නම් අරය කීයද? හොඳයි. බිම් කොටසේ දිග වේදිකාවේ අරයමින් කී ගුණයක් වේද? හරි ලේසි. අපි යන් මුලින්ම අහන්නේ අරය පළල 28යි. එතකොට ඒක විස්කම්භය වෙන්නේ. එහෙනම් 14යි මීටර. හරි ෂෝක්. බිම් කොටසේ දිග වේදිකාවේ අරයමින් කී ගුණයක්ද? ගුණාකාරය. පනස්සයි යාවි 56. අරය වගේ කී ගුණයක්ද? 14 වරක් 4යි. ගුණාකාරය 4යි. හරි. මේකට 2යි. මේකටත් 2යි.
බොහොම සන්තෝසයි. අපි යමු. හරිනේ ගුණාකාරයත් එව්වා. ඊළඟට මොකද්ද කියන්නේ? අර්ධවෘත්තාකාර වේදිකාවේ පරිමිතිය. හරි. පරිමිතිය. ආමින්. පරිමිතිය. භාගයයි පයිඩී. හොඳට බලන්න. වේදිකාවෙම පරිමිතිය ආන්නේ. එතකොට භාගයයි පයිඩී. ධන වේදී. ඩී කියන්නේ 28. හරි. සුළු කරමු. භාගයයි පයි ඩී ධන 28. දෙවරක් 14 2යි. 44 ධන 28. 72යි මීටර් වේදිකාවේ පරිමිතිය. හරි. ඍජුකෝණාශ්‍ර බිම් කොටසේ වර්ගඵලය වේදිකාව ඉදිකර ඇති බිම් කොටසේ වර්ගඵලයට වඩා කොපමණ විශාලදැයි සොයන්න. එහෙනම් ඍජුකෝණාශ්‍රයි වර්ගඵලය හොයන්න. 56 වරක් 28. හරි. 56 28න් ගුණ කරන්න. 8 වරක් අය 48යි 4ක් ඉතුරුයි. හරිද? 44යි. 40යි 4යි 44යි. දෙවරක් අය 12න් 2යි එකක් ඉතුරුයි. 112යි. 8යි 6යි 5යි 68යි වර්ග මීටර්. හරි. කැත වුණානේ. වර්ග මීටර්. හරි. වේදිකාවේ වර්ගය. වේදිකාවේ වර්ගඵලය. වේදිකාවේ වර්ගඵලය. භාගයයි පයාර වර්ගය. භාගයයි පයි. ආර් කියදාවේ 14යි. වරක් 14යි. 4 දෙකට කැපිලා යනවා. එතකොට 308යි. 308යි. ආනේ වඩා කොපමණ විශාලද කියන වෙනස. 1568න් 308ක් අඩු කරනවා. 0.6යි 12යි. ඒකකය ලියන්න ඕනේ වර්ග මීටර්. මේ කවුද මේ? මේ බලන්න මෙයා මෙතන දාලා වර්ග මීටර්. හොඳට බලන්න වර්ග මීටර්. හරි. දැන් අපි ලකුණු දෙන්න ඕනේ. ලකුණු දෙන්න ඕනේ. අර උඩ එකට 3යි. එකට 3යි. එකට 3යි ළමයි 3යි. මේකට 3යි. කොට අන්න ඒ ප්‍රශ්නයට අපි දුන්නා. ලකුණු 10ක් බබු. ලස්සනට ගුණ කිරීම කරන්න ඕනේ. අතන පොඩ්ඩක් චෙක් කරලාත් බලන්න ඕනේ. හරි. එහෙනම් අපි යමු තුන්වෙනි ප්‍රශ්නය බලන්න. සිල්ලර කඩ කාමරයක් පවත්වාගෙන යන පුද්ගලයෙක් මූල්‍ය ආයතනයකින් බැංකුවකින් හෝ වෙනත් ආයතනයකින් රුපියල් 20000ක ණය මුදලක් 12ක වාර්ෂික සුළුපොලි අනුපාතයක් යටතේ ලබාගෙන ඇත. ඉහත ආයතනයේ රුපියල් 100ක ණය මුදලක් ලබා ගැනීමේදී ඒ සඳහා ගෙවිය යුතු වාර්ෂික පොලිය කොපමණද? අපි යන්. මොන බලන්නකෝ. 100ට 12ක්. එතකොට රුපියල් 100ක් ගත්තොත් ගෙවිය යුතු වාර්ෂික පොලිය රුපියල් 100කට. වාර්ෂික පොලිය 100කට
රුපියල් 12යි. හරි හොඳයි. හරි හොඳයි. ඉතින් 12ක වාර්ෂික සුළු. හරි. ණය බලස්ථා අකාඩමියා විසින් වසරකට ගෙවිය යුතු පොලිය. එතකොට වසරකට පොලිය කියලා ලියමු. කීයද ගත්තේ 20000ක්. 20000ක් 12යි වසරකට රුපියල් 2400ක් ගෙවන්න ඕනේ. අවුරුද්දකට පොලිය. අවුරුද්දකට පොලිය. මේකට එක ලකුණයි. මේකට ලකුණු 2යි. ඔක්කොම ලකුණු කීයද? 3යි. හරිනේ? හරි. යමු. වසරක 5කට පසු ණය නිදහස් වීම සඳහා ඔහු විසින් ගෙවිය යුතු මුළු මුදල. ඉතල වසර 5කට පොලිය හොයමු. වසර 5කට පොලිය. අන්න බලන්න. ඔය ඇත්තන්ට වසරකට පොලිය ආවේ කීයද? 2400යි. එතකොට ඒ වගේ 5යි. රුපියල් 12000යි. හරි. ආපසු ගෙවිය යුතු මුළු මුදල. මුළු අඩු වේලි ගානකින් අපි වචන ලියන්නේ. 20000ක් ගෙවන්න ඕනේ. පොලිය 12000ක් ගෙවන්න ඕනේ. එහෙනම් එයා රුපියල් 32000ක් ගෙවන්න ඕනේ ණය බේර ගන්න. හරි. එතකොට මේකට 1යි මේකට 2යි ලකුණු කීයද? 3යි. හරි. යමු. කඩයිමියා විසින් අන්න කඩයිමියා විසින් B කොටස. කාර්තුවකට ගෙවන ලද වරිපණම් බදු මුදල 400ක් වූ අතර. කාර්තුවකට. අදාළ පළාත් පාලන ආයතනයේ අය කර ඇති වරිපණම් බදු ප්‍රතිශතය 2%කි වාර්ෂිකව. කඩයිමියා වසරේදී ගෙවන වරිපණම් මුදල කොපමණද? වසරක වරිපණම් මුදල 400 4යි 1600යි. හරි. දැන් මෙතන මේ 400ක් අතර පළාත් පාලන ආයතනය විසින් අය කර ඇති වරිපණම් බදු ප්‍රතිශතය 2%. දැන් මෙතන වාර්ෂිකව කියලා කියන්න ඕනේ. ඒගොල්ලෝ කියලා නැහැ ඒක. කාර්තුවකට අය කරන එක කොහෙම නැත්තම් කියන්න ඕනේ. හරි. අපි 2%ක් කියන්නේ. වාර්ෂික කියලායි අපි ගන්න යන්නේ. ආන්න 1600යි. එහෙනම් වාර්ෂික වටිනාකම මේ වගේ මේ 100ට 1ක් මේ 100ක් රුපියල් 80000යි. 80000යි. තක්සේරු වටිනාකම. තක්සේරු වටිනාකම. අන්න බාබු. මෙතන 800ට 0.2යි මෙතන 0.2යි රුපියල් 80000යි. හරි. බලන්න ලකුණු දීපු විදිය මේකට 2යි මේකට 2යි. සාමාන්‍යයෙන් පරිපණම් බදු ප්‍රතිශතය දෙන්නේ පුතේ වාර්ෂිකව 2%. වාර්ෂික. හරි. අපි යමු. 4 වෙනි ගාන බලන්න. පාසල් ක්‍රීඩා උත්සවයක් නැරඹීම සඳහා පැමිණි පිරිස නිරූපණය කිරීම සඳහා ලද අසම්පූර්ණ වගුවක්
හා වට ප්‍රස්ථාරයක් පහත දැක්වේ. වගුවයි වට ප්‍රස්ථාරය. පැමිණි මුළු පිරිස 240ක් නම් වගුවේ ඒවලින් නිරූපිත කොටස පිරිස කොපමණද? ඒවලින් ඉන්නේ ආදි සිසුන්. හරි. එනම් බලන්න. පැමිණි මුළු පිරිස 240ක් නම් ඒවලින් නිරූපිත පිරිස කොපමණද? කොහොමද වෙන්නේ? ඒ කියන්නේ 240යි බෙදීම බබ අංශක 90යි නේ 360න් 90යි. මේ වගේ ඒවා 4යි. එහෙනම් ඒ වලින් නිරූපිත පිරිස 60යි. ඒ වලින් නිරූපිත පිරිස 60යි. අංශක 90ක් කියන්නේ 60යි. 360 කියන්නේ 240. ඒකට අපි ලකුණු දෙකක් දීගෙනම යමු. හරි. අපි යමු. දෙවෙනි කොටස. අපිට මෙතන ආවා 60ක්. අපි ඒක දාගත්තා 60 කියලා. දෙමව්පියන් නිරූපණය වන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය ගණනය කරන්න. හරි. දෙමව්පියන් කෝ 110ක් කියලා දීලා තියෙනවා. දැන් කොහොමද ඒක අල්ලගන්නේ? ඔව්. අංශ 60ක් කියන්නේ අංශක 90යි. හරිනේ. මේ 60ක් කියන්නේ අංශක 90යි. හරි. එහෙනම් ආන්නේ එකක් 90 60න් බෙදෙනවා. හරි. එහෙනම් දෙමව්පියන් ඉන්නවා 110 දෙනෙක්. 90 60න් බෙදුවා 110න් ගුණ කෙරුවා. හොඳයිද? හොඳයි. ඕනනම් බිඳුව කපන්න පුළුවන් මේ බිඳුවට. 6 වරක් 1යි 35යි. එහෙනම් 165යි කෝණය. 100 අහන්නේ කෝණයද? කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. එතකොට කෝණය අංශක 165යි. හරි. 165යි. දැන් සුන්දරයි වැඩි සුන්දරයි වැඩි. දැන් බලන්න මෙතන 165යි 210යි 300යි. අපි ගත්තොත් 165යි 45යි 90යි. 10න් බිඳුවයි 1යි 20න් බිඳුවයි 2යි 300යි. එහෙනම් ආබාධිත ඉන්න කෝණය අංශක 60යි. හරි ෂෝක්. දැන් එතකොට අරකට ලකුණු දෙකක් දීගෙන යමු. right. දැන් මොකද කියන්නේ? වගුවේ ස්තැන් පුරවන්න. දැන් බලන්න මේක අපි පුරවන්න ඕනේ. මෙතන අපිට දීලා තියෙනවා අංශක 90ක් කියන්නේ 60යි. 60 දෙනයි. එහෙනම් අර බලන්න ආරාධිතයෝ කීයද? අංශක 60ක් තියෙනවා. එහෙනම් එක අංශකයක් කියන්නේ 60 බෙදීම 90. අතන 60ක්. එතකොට බිඳුවට බිඳුව කැපුණා. 3 අරක් 2යි 3 අරක් 3යි 20යි 40යි. අන්න එතන 40යි. දැන් හරි. ඊට ඔක්කොම 240යි. මෙතන තියෙනවා 210ක්. මේ බලන්න. 40යි 60යි 100යි 110යි 210යි. එහෙනම් 240න් 210ක් ගියාම වෙනත් අය 30යි. හරිෂෝ. 30යි 90යි 200යි 240යි. very good. ඒකත් හරියට පිරෙව්වා නම් දරුවන්ට අපි දෙනවා ලකුණු තව දෙකක්.
අර සම්බන්ධය දිගින් දිගටම අපි ගෙනියන්න ඕන. මොන සම්බන්ධයද? මෙන්න මේ සම්බන්ධය. අංශක 90ක් කියන්නේ 60යි. අංශක 90ක් කියන්නේ 60යි. එහෙනම් අංශකයක් මෙච්චරයි. එහෙනම් අංශක 60ක් කියන්නේ 40. හරිෂෝ. එතකොට බලන්න අපි ලකුණු දීලත් ඉවරයි. නමුත් මෙන්න මෙතන මම මේ දීලා තියෙන්නේ අංශක 90ට 60යි නම් එකකට 90න් බෙදනවා 60කට. 60කට. අංශක 60කට තමයි. එතකොට 90න් බෙදලා 60න් ගුණ කරනවා. 3යි 2යි හරි. බින්දු කැපුණා. අපි යමු ළමයි ඊළඟ ගානට. ආරාධිතයින් නිරූපණය වන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය ගණනය කරන්න. අපි ඒක ගණනය කෙරුවා. කෝණය අංශක 60යි කියලා අපිට ආවා. අංශක 60යි. හරි. අපි ගෙවුවා ඉස්සෙල්ලම. සහභාගී වූ දෙමව්පියන්ගෙන් 60ක් මව්වරුන් නම් සහභාගී වූ පිරිමි ගණන පියවරු ගණන. පියවරු ගණන දෙමව්පිය කී දෙනෙක් හිටියද කියලා කියන්න. 110යි. 110යි. 140යි නේ. අම්මලා 160 නම් තාත්තලා 140. බින්දුට කැපිලා යනවා. 44යි පියවර. එතකොට බලන්න ලකුණු දෙමු අපි දෙමු මේකට 2යි. මේකට කීයද? මේකට 2යි. 2යි 2යි. බලන්න ළමයි ඒක ලේසි ලස්සන ගාණක්. හොඳ ගාණක්. හොඳ ගාණක්. හරි. අපි යමු. අන්න පස්වෙනි ගාන. පාසල් විවිධ ප්‍රසංගයක නර්තනාංග දෙකක් සඳහා නර්තනාංග දෙකක්. ශිෂ්‍යාවන් දෙදෙනෙකු තෝරාගත යුතුව ඇත. ඒ සඳහා 10 ශ්‍රේණියේ ශිෂ්‍යාවන් තිදෙනෙක්. 10 කියන්නේ 10 මේ T1 T2 T3. 11 ශ්‍රේණියේ ශිෂ්‍යාවන් දෙකයි. E1 E2 11. හරි. අපි යමු එහා පැත්තට. තෝරාගත හැකි සියලු ආකාර ඇතුළත් නියැදි අවකාශය. මෙම නර්තනාංග දෙක සඳහා එකම ශිෂ්‍යාවක වුවද තෝරාගත හැකි. අන්න ඒක වැදගත්. T1 මෙතන T1 වෙන්න. T1 තෝරගත්තා නම් මෙතනත් T1 වෙන්න පුළුවන්. මේක T1 මේක T2 T3 E1 E2 හරි. T2 තෝරගත්තා නම් T කියන්නේ 10 දෙවෙනි ළමයා. එතකොට T1 තෝරගන්න පුළුවන් මේක පුළුවන් මේක පුළුවන් ඔක්කොම පුළුවන්. T3 තෝරගත්තත් ඒක පුළුවන් මේක පුළුවන් මේකත් පුළුවන්. ඒ අපි යන්නේ 10 ළමෙක් මුලින් තෝරගත්තා කියලා. දැන් 11 ළමෙක් තෝරගත්තා නම් ඒ ඔක්කොම එනවා එතකොට. හරිචෝ. හරිචෝ. අන්න හරි. එතකොට 5 පහ 25යි. හරි. NS 25යි. හරි. නර්තනාංග දෙකම සඳහා එකම ශිෂ්‍යා ආන්න බලන්න. දෙකම සඳහා එකම ශිෂ්‍යාවක තෝරා ගන්න එක. අපි බලමු. T1 T1 T2 T2 T3 T3 E1 E2 හොඳට බලන්න මේක දිහා. මෙන්න මේක දිහා බලන්න. හරි. මේ බලන්න. T1 ළමයා T1 ළමයා. පළමු දෙකම T2 T2 T3 T3 E1 E2 E1 E1 E2 E2 හරි. එහෙනම් සම්භාවිතාවන් PM
ඔක්කොම සිද්ධි කියද 1 2 3 4 5 ඔක්කොම සිද්ධි 25යි 25න් 5 කියන්නේ පහෙන් එකයි හරි අපි බලමු ඊළඟට මොකක්ද අපෙන් අහන්නේ කියලා ඕමි නර්තනාංග දෙක සඳහා ශ්‍රේණි දෙක නියෝජනය කරමින් ශිෂ්‍යාවන් දෙදෙනෙකු තෝරා ගැනීමට හැකිවීම ශ්‍රේණි දෙක නියෝජනය කරමින් දෙන්නෙක් හොයන්න ඕනේ එහෙනම් මේකේ T ආවනම් අරගේ E එන්න ඕනේ එහෙනම් මේ ටික T මේ ටික එහෙම නැත්නම් ET මේ ටික අපි L කියලා දාමු ආයි බලන්න මේක E මේක T ET ET මේක TE ආන්න හරි එහෙනම් PL කීයද බලන්න ගණන් බලන්න ඔක්කොම කීයද 12යි ඔක්කොම මෙතන 25යි හරි ෂෝක් ලකුණු දීලා ඉමු හරි ෂෝක් මේකට කීයද 2යි මේකට 2යි මේකටත් 2යි ආයෙත් බලන්න ඒක හොඳ ළමයි වගේ හොඳට බලන්න T E E T ආන් දෙන්නෙක්යි 11 එකයි නියෝජනය කරන්න දෙන්නෙක් තෝරගත්තා අපි යමු 10 ශ්‍රේණියේ ශිෂ්‍යාව ගන්න සඳමිනි ඉහත නර්තනාංග සඳහා ඉදිරිපත් වී ඇත ඇය පළමු නර්තනාංගය සඳහා තෝරා ගැනීමට හැකිවීම පහෙන් එකකි පහෙන් එකකි ඇය සඳහා තෝරා ගැනීම නොගැනීම දැක්වීමට පහත රුක්සටහන මත අදාළ සම්භාවිතා ලියා දක්වන්න. එතකොට මේකේ පහෙන් අතර අපි එහා පැත්තට බලමු. මෙතන නෙමෙයි එතන බලමු. ඔව් පහෙන් එකයි තෝරා ගැනීම. තෝරා නොගැනීම පහෙන් අතරයි. හරි. හරි. අය දෙවන නර්තනාංගය සඳහා තෝරා ගැනීමේ පරීක්ෂණයට ඉදිරිපත් වුවොත් ඒ සඳහාද තෝරා ගැනීමට හැකිවීමේ සම්භාවිතාව පහෙන් එකක් බව දී ඇත්නම් මේ අය සඳහා තේරීම තෝරා නොගැනීම දැක්වීම රුක්සටහන දීර්ඝ කරන්න. හරි 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 හරි. අපි මේක මෙහෙම අඳිමු. මේක මෙහෙම අඳිමු. මෙහෙම අඳිමු. මෙහෙම අඳිමු. අන්න දෙවන එක සඳහා දැන් බලන්න මම ලේසියට තෝරා ගැනීම නොගැනීම ගැනීම නොගැනීම මම ලේසියෙන් දැම්මයි වා දෙවන තරගය සඳහාත් පහෙන් එකලු නොගැනීම පහෙන් අතරයි හරි රුක්සටහන දීර්ඝ කරන්න. හරි. එතකොට මේකට ලකුණු 2යි. දීර්ඝ කළාට 2යි. හරි. අපි බලමු. එහෙමනම් අපි බලමු මේකේ අවසාන කොටස. ඇය ඉහත එක් නර්තනාංගයක් සඳහා හෝ තෝරා ගැනීමට හැකිවීමේ සම්භාවිතාව. මේ බලන්න. මේක ගැනීම ගැනීම තෝරා ගැනීම තෝරා ගැනීම මොන බලන්න ගැනීම ගැනීම තෝරා ගැනීම නොගැනීම ගැනීම නොගැනීම මේක නොගැනීම ගැනීම මේක නොගැනීම නොගැනීම නෝනෝ අහන්නේ මොකද්ද ඇය ඉහත එක් නර්තනාංගයක් සඳහා හෝ තෝරා ගැනීමට හැකිවීමේ සම්භාවිතාව මේකටත් පුළුවන් එකකට තෝරගන්න තියෙන්නේ මේකත් පුළුවන් එකත් හරි මේකත් හරි මේක හැර අනිත් ඒවා අන්න මතකද සම්භාවිතාව P නෝනෝගේ ඩෑෂ් නොගැනීම නොගැනීම කියන එකේ ඩෑෂ් ඒක හොයන්න පුළුවන් එකෙන් P නෝනෝ අඩු කරනවා එකෙන් මෙතන පහෙන් අතරයි අතන පහෙන් අතරයි
පහෙන් හතරයි පහෙන් හතරයි. එක කියන්නේ 25න් 25යි. 25න් 16යි. උත්තරේ 25න් 9යි. හරි. අන්න බලන්න 25න් 9යි උත්තරේ. හරිද? හරි. එහෙනම් අපි ඒ කොටසටත් ඒ උත්තරේ හරියට ගත්තට ලකුණු දෙකක් තියෙනවා. එහෙමනම් බලන්න ගණිතය එක පත්‍රය අපි කෙටි ප්‍රශ්න 25 කෙරුවා ලකුණු දෙක ගානේ 50ක් දුන්නා. එතකොට දෙවෙනි කොටසට ආවා ලකුණු 10 ගානේ 5ක් දුන්නා. අන්න අපි ලකුණු 100ම දුන්නා පළවෙනි පත්‍රය සඳහා.